මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. තුළහයි 45යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ වත්මන් අභියෝග ජය ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය සපුගස්කන්ධ පිරිපහදුවේ මෙහෙයුම් ලබන සතියේ මැද සිට අවශ්‍ය තරම් බොරතෙල් රටට ලැබේ. රටේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයකටම ජනාධිපතිතුමා දැන් සාර්ථකව විසඳුම් ලබා දෙමින් සිටින බව වජිර අබේවර්ධන මහතා පවසයි. බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ හැකි ආකාරය සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැහැදිලි කරයි. විදුලි අලිවැට තැනීමට උපකරණ තිබුණත් ඒවා භාවිතයට ගෙන නැතයි හෙළිවෙයි. ගෙවුණු වසර 3දී අලි මරණ 1100කට වැඩි සංඛ්‍යාවක්. බංග්ලාදේශ ඉන්ධන මිල 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ඕවර් 20 ලීග් තරඟාවලියේ අවසන් මහ තරඟය හෙට. ශ්‍රී ලංකාවට දුෂ්කර අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලබා දුන් සහයෝගය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ කරයි. එම නිසා එම ආයතනයේ සමග සමීප සහයෝගයෙන් අඛණ්ඩව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍යවරයා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපයේ භාර නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් බහුවේට් මහතා එකුදා විදේශ අමාත්‍යවරයා හමු අවස්ථාවේදී මෙම අදහස් පළ කෙරිණි. විදේශ අමාත්‍යාංශයේදී හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂයෙන් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රවල සහ වත්මන් අභියෝග ජය ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට තම ආයතනයේ සහාය අඛණ්ඩව ලැබෙන බව බහුවේට් මහතා තහවුරු කළේය. විශේෂයෙන් අවධානයට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ පියවර ඔස්සේ සහාය ලබා දෙනු ඇත. දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වැඩි දියුණු කර ගැනීම පිළිබඳවද ඔහු සාකච්ඡා කළහ. QR කේතය ඇතුළු නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරන පෙරවුම්හල්වලට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කංජතෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දෙයි. ඇතැම් පෙරවුම්හල් යම් අයෙකුගේ මෝටර රථයකට හිමි තෙල් ප්‍රමාණය ලීටර් 20ක් නම් ඉන් 10ක් ලබාගත් අවස්ථාවේදී වෙනත් අයෙකුට කෝටාවට අමතරව අදාළ ඉතිරි ඉන්ධන ප්‍රමාණය නිකුත් කරන බවට චෝදනාව පවතී. ඉන්ධන අවසර පත්‍රයේ දයාවත් කාලීන කිරීම පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කරයි. එහිදී වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කළ හැකිය. රාජ්‍ය ආයතන සංවිධාන සහ ව්‍යාපාරවලට මෙම අවස්ථාව හිමි වේ. ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් තවත් තීන්දුවක් අද ගැනීමට නියමිතයි. අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, දෙහිවර, කෘෂිකාර්මික අවශ්‍යතා, කර්මාන්ත, සංචාරක ක්ෂේත්‍රය සඳහා ඉන්ධන බෙදා හැරීම පිළිබඳවද අමාත්‍යවරයා ඊයේ බලධාරීන් සමග සාකච්ඡා කළේය. මේ අතර බොරතෙල් මෙට්‍රික් टन ලක්ෂයක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වී තිබේ. එහි ප්‍රමිති පරීක්ෂාව අද සිදු කිරීමට නියමිතයි. තවත් බොරතෙල් මෙට්‍රික් टन 1,20,000ක් රැගත් නෞකාවක් මේ මාස 23 සහ 29 අතර කාලයේදී මෙරටට පැමිණේ. එම නෞකා දෙකේ මැත්තේ රුසියානු බොරතෙල්ය. මෙම තත්ත්වය හමුවේ සපුගස්කන්ධ බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් ලබන සතියේ මැද සිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය විශ්වාස පළ කරයි. සියලු පාර්ශ්ව එකතු වී ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වුවොත් නීත වශයෙන්ම රට ගොඩනගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන මහතා පවසයි. ඉතිහාසයේ නරකම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මේ නිසා ව්‍යාපාරිකයන් සියලු දෙනාම ප්‍රශ්න රැසකට මුහුණ දී ඇත. මධ්‍ය පන්තියද ඉහළ පන්තියද විනාශ වී ඇති අතර රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම පෞද්ගලික අංශයේද මුහුණ දී ඇත්තේ ගැටලු රැසකටය. එවැනි අවස්ථාවක බහුතර පිරිසක් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා ඇතැයි ඔහු කියයි. එතුමා කියූ බොහෝ දේවල් ඉටු කරමින් සිටින බවද අබේවර්ධන මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසන්ධාන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛතාව ලැබේ. ග්‍රාමීය සංවිධාන ශක්තිමත් කිරීම දැන් ආරම්භ කර ඇත. තරුණ නායකත්වයට ඉඩ දීමටත් කාන්තා නියෝජනය වැඩි කිරීමටත් තවත් ප්‍රධාන අරමුණු වන අතර ඒ පිළිබඳව පැහැදිලි කරන රුවන් විජේවර්ධන මහතා. තරුණයන්ගේ තාමත් හොඳ අදහස් තියෙනවා. එතන මේ රට කොතනටද යන්න ඕනේ, කොහොමද වෙනස් වෙන්න ඕනේ. ඒ තරුණ කණ්ඩායමත් අපි එකතු කරගන්න තමයි අපේ බලාපොරොත්තු. විශේෂයෙන්ම පසුගිය මාස දෙක තුනේදී අපි අරගලයත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ කරුණ කණ්ඩායම් ගණනාවත් එක්ක සාකච්ඡා කරුවා. ඇත්තෙන්ම ඒගොල්ලන්ට විශාල උනන්දුවක් තියෙනවා මේ රට හරි තැනකට ගෙනියන්නට. ඒ නිසා ඒ කට්ටියත් කොහොම හරි අපි එකතු කරගෙන ඒගොල්ලන්ටත් ඒ අවස්ථාව ලබා දීලා ග්‍රේඩි තරුණ නායකත්වයක් මේ රට තුල හදාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිටත් හැමදෙනෙම උපදෙස් දුන්නේ පුළුවන් තරම් තරුණයන් මේකට එකතු කරගෙන තරුණයන්ට ඒ නායකත්වය ලබා දෙන්න කියන එක. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People say download කර ගන්න සෙවුමා. රජයේ මැදිහත් වී තිරිඟු පිටි, බිත්තර සහ මාගරින් මිල අඩු කළහොත් පාන් ගෙඩියක මිල රුපියල් 50කින්ද, බනිස් ගෙඩියක මිල රුපියල් 25කින්ද අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ වන විට තම වෘත්තිය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි එම සංගමේ ප්‍රධානී එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. බිත්තරයක මිල රුපියල් 65ක් පමණ වේ. ඉන්දියාවේ බිත්තරයක මිල ඉන්දිය රුපියල් 6කි. ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නේ නම් කෙටි කෑම වර්ග රසකටම මිල අඩු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. වෙළඳපොලේ තිරිඟු පිටි මිලද පාලනයක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. එබැවින් රජයේ මැදිහත් වී බේකරි අමුද්‍රව්‍ය මිල අඩු කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයයි ඒ මහතා කියා සිටී. අලිමිනිස් ගැටුම් අවසන් කිරීම සඳහා විදුලි වැට අවශ්‍ය විදුලි දිස්ත්‍රික්කවලට සියලු දිස්ත්‍රික්කවලට ලබන වසර තුල ඒ සකසා අවසන් කිරීමට රාජ්‍ය තීරණය කරයි. ඉකුත් වසරේදීද වල්ලරි මරණ 375ක් සහ ඒ ආශ්‍රිත මිනිස් මරණ 142ක් වාර්තා වී ඇත. වැඩිම අලි මරණ සිදු වී ඇත්තේ 2019 වසරේදීය. එය 407කි. මේ වසරේ මුල් මාස 4ේදී අලි මරණ 47ක්ද පුද්ගල මරණ 34ක්ද වාර්තා වී ඇත. මේ වන විට පළාත් 8ක දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක 31ක අලි මිනිස් ගැටුම් පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි තර්ජන මැඩලීමට සියලු ප්‍රදේශ ආවරණය කරමින් විදුලි අලිවැට තැනීමට උපකරණ ලුණුගම්බිහිර වනජීවී කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින නමුත් ඒ ඉදිකර නොමැත. මෙලෙස දෙවෙනි පුරාම අලි තර්ජන ඇති ප්‍රදේශවල වනජීවී කාර්යාලවල මෙම උපකරණ පවතී. ඒත් ඒවා ප්‍රයෝජනගෙන නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අලි වගාවන්ට හානි කරන සත්ව ලයිස්තුවට අන්තර්ගත වුවත් එම සතුන්ව මෙරට ආරක්ෂණ සත්ව කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රියා කරන්නයිද අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දෙන්නේය. නීති විරෝධී අයුරින් ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂකාර්ය බලකාය සමත් වේ. මුලතිව් මණ්ඩකඩල් කිරණමඩු ප්‍රදේශික කළ වැටලීමකදී ඩීසල් ලීටර 1600කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි අයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට ආසන්නය. එමෙන්ම කැකිරාව ප්‍රදේශයේදීද ඩීසල් ලීටර 400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර රෝහලේ විශාල ඖෂධ හිඟයක් නැතයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලන් සමරවීර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් නැතැම් මාධ්‍ය අතිශෝක්තියෙන් පුවත් පළ කර තිබේ. අනුරාධපුර රෝහලට පමණක් සීමා වූ ඖෂධ හිඟයක් නොමැත. රෝහල්වල ඖෂධ හිඟිය සම්පූර්ණයෙන් නැති කිරීමට ප්‍රමාණවත් මුදල් ලැබී ඇත. ඒ අනුව ලබන වසර තෙක් ඖෂධ ගෙන්වීමට ඩොලර් මිලියන 500ක පමණ ජාත්‍යන්තර ආධාර ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයාද තහවුරු කර තිබේ. මෙවැනි ඖෂධ හිඟයක් ඇති බව පෙන්වා දෙන්නේ රෝහලේ ඇතැම් වෘත්තීය සමිති බව සමරවීර මහතා පෙන්වා දෙයි. සියලු අත්‍යවශ්‍ය ඖෂධ රෝහල් වලට සැපයීමට ක්‍රියා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයීම් අංශය සඳහන් කරයි. කරගමු සල්ලි ඔන්ලයින් ගෙවමුකෝ අපි මල්ලි ක්‍රීඩොට් සල්ලි shopping කරලම හති මල්ලි people's pay download කර ගන්න සෙවුමා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොළඹ වරායේ ටග් යාත්‍රා බලයනිය ශක්තිමත් කළ යුතුයි අමාත්‍ය නිමා සිරිපාල් ද සිල්වා මහතා පවසයි. එමගින් වරායේ කාර්යක්ෂමතාව තවත් වැඩි කළ හැකිය. අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාංශයේ ඩිරෙක්ෂන් චාරිකාවකට එක්විය. ඉදිරියේදී තවත් ටග් යාත්‍රා දෙකක් එක් කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු බලධාරීන්ට උපදෙස් දුන්නේය. රටට වැඩි වශයෙන් විදේශ විනිමයක් උපයා ගැනීමට වරාය කටයුතු කාර්යක්ෂම කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පැහැදිලි කළේය. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙන එන්නේ විවිධ සවියක් CIB ජනකය වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ මිල්පතට වටිනා පෑගි. අදම CIB එන්න. වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 387 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ලාදුරු මර්ධන ඒකකය සඳහන් කරයි. සාමාන්‍යයෙන් වසරකට රෝගීන් 2000ක් පමණ වාර්තා වෙති. ඉන් 10%ක්ම දරුවන්ය. ලාදුරු විෂ බීජයේ ශරීරගත වී රෝග ලක්ෂණ පහළවන්නේ වසර 5කිනි. කෙසේ වුවත් ලාදුරු රෝගයට මේ වන විට සාර්ථක ප්‍රතිකාර ඇති බව එම මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. විවිධ සවියක් CIB ජනකය වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ මිල්පතට වටිනා පෑගි. අදම CIB එන්න. විදෙස් පුවත් ලෝකයේ වේගෙන්ම වර්ධනයක් අත්කරගනිමින් සිටින ආර්ථිකයන්ගෙන් එකක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ඉන්ධන මිලද 50%කට වැඩි අගයක් දක්වා ඉහළ යනවා තිබේ. රටේ වර්ධනය වන මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මේ වැඩි කිරීම කර ඇත. මේ නිසා සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යබල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර දහස් සංඛ්‍යාත ජනතාව විරෝධතා සඳහා වීදි බැස තිබේ. ඉන්ධන ලබා ගැනීමට කිලෝමීටර් ගණනක පෝලිම් පවතී. එරට පෙට්‍රල් ලීටරයක් ටකා 86 සිට ටකා 130 දක්වා ඉහළ ගොස් තිබේ. ඩීසල් සහ භූමි තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ 43කින් පමණි. කෙන්යානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපතිවරයෙකු රයිලා ඔඩින්ගා මෙන්ම උපජනාධිපති විලියම් රූටෝ කරට කර සටනකදී සිටිති. හිටපු අග්‍රාමාත්‍ය රයිලා ඔඩින්ගා රූටෝට වඩා 1% පමණ ඉදිරියෙන් සිටී. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඉතා මන්දගාමී බව එරට මැතිවරණ කොමිසමේ ප්‍රධානියාද පිළිගෙන ඇත. ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ආධාරකරුවන් විටින් විට ඉදිරිපත් කරන පැමිණිල්ල නිසා මෙම තත්ත්වය උදා වී තිබේ. මැතිවරණ කොට්ටාශ 292න් 113ක ප්‍රතිඵල තහවුරු කර ඇත. ඡන්ද මිලියන 14ක් පමණ ප්‍රකාශ වුණේ. ඒ සමස්ත ඡන්දදායකයන්ගෙන් 65ක ඡන්දය ප්‍රකාශ කිරීමකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් අක්කරයකට වීබුසල් 180ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක් අම්බලන්තොට රාජ්‍ය වී පර්යේෂණ ආයතනය හඳුන්වා දෙයි. AT 378 ලෙස නම් කර ඇති එය සුදු කැකුළු වී ප්‍රභේදයකි. එම වී වර්ගයේ ඉදිරි කන්නේදී හම්බන්තොට අනුරාධපුර පොළොන්නරුව ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වගා කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත ඕවර් 20 ලීග් තරඟාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකා රෙඩ්ස් සහ ශ්‍රී ලංකා බ්ලූස් සුදුසුකම් ලැබුහ. එම කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබිනි. ඊ පැවති මූලික වටේ අවසන් තරගයේදී බ්ලූස් සමයේ රෙඩ්ස් කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළේය. අනෙක් තරගයේදී ග්‍රීන්ස් කණ්ඩායම හමුවේ ග්‍රේස් කණ්ඩායම ලකුණු 81ක ජයක් ලැබිය. අවසන් මහ තරගයේ හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ඉතාලියේ නිවස් ගුවන් සේවය කොළඹ සහ ඉතාලිය අතර සතිපතා ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඒ අනුව සතියකට ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට ඉතාලි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුමත කර ඇත. ඉතාලිය ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින බැවින් ඉක්ුත් කාලයේදී මෙම ගුවන් සේවය ඉතා ජනප්‍රියව පැවතිණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක බලධාරීන් ඉතාලි සංචාරක වෙළඳපොළ මෙරටට හොඳම මූලාශ්‍ර වෙළඳපොළ 10න් එකක් ලෙස හඳුනාගෙන ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන අය එන LOLC සමූහය එන්න දිනු වෙන්න. කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කාගෝ බෝඩ් ඩෙවලොප්මන්ට් සමාගම සිය කොටස් හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමට තීරණය කරයි. සෑම ඡන්ද හිමි කොටසක් වෙනුවෙන්ම රුපියලක ලාභාංශයක් ගෙවන බව සඳහන් වේ.
ලාභාංශ ගෙවන දිනය වන්නේ සැප්තැම්බර් 8 වෙනිදායි. ලාභාංශ රහිත දිනය ලෙස අගෝස්තු 19 නම් කර ඇත. මෙම සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදීය. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී රන් සම්මාන පහක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනාගන්නේ LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නවීකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරේල් දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල වත්මන් අභියෝග ජය ගැනීමට රාජ්‍ය ගණනා ක්‍රියාමාර්ගවලට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය. සපුගස්කන්ද පිරිපහදුවේ මෙහියුම් ලබන සතියේ මැද සිට අවශ්‍ය තරම් බොරතෙල් රටට ලැබේ. රටේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ජනාධිපතිතුමා දැන් සාර්ථකව විසඳුම් ලබා දෙමින් සිටින බව වජිර අබේවර්ධන මහතා පවසයි. බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ හැකි ආකාරය සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැහැදිලි කරයි. විදුලි අලිවට තැනීමට උපකරණ තිබුණත් ඒවා භාවිතයට ගෙන නැතයි හෙළිවෙයි. ගෙවුණු වසර 3දී අලි මරණ 1100කට වැඩි සංඛ්‍යාවක්. බංග්ලාදේශ ඉන්ධන මිල 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළට. ශ්‍රී ලංකා ආරාධිත ඕර් 2020 ලීග් තරඟාවලිය අවසන් මහා තරඟය හෙට. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6ට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්ති මින් සමාප්තයි.